දරුවනි අපි පහුගිය වීඩියෝ පාඩම් මාලාවේ උගත් කොටසුත් එක්ක එකතු කරලා අපි මෙන්න මේ තියෙන ගැටලුව සංයුක්ත ගැටලුවක් විදිහට අපි ආකාර හතරකට හදලා බලමු. හරි. පළවෙනි දේ තමයි අපි මේ ගැටලුව මේක හතරක් මේක තුනක් කියලා දීලා තිනවා. අපි මේ ගැටලුව පළවෙනිට උපකල්පනය කරමු. මේක සුමට කියලා. මේක සුමට කියලා අපි උපකල්පනය කරමු. හරි බලන්නකෝ. එතකොට මේක සුමටයි කියලා අපිට උපකල්පනය කරොත් එහෙම අපිට මෙන්න මේ කෙලවරෙන් 200යි නිව්ටන් බලයක් යෙදෙනවා. ඒ වගේම මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි. ඒ වගේම මේකේ කෝණය දීලා නැහැ. මට දීලා තියෙන්නේ මේක 4යි මේක 3යි මීටර් එච්චරයි දීලා තියෙන්නේ නේද? හරි. දැන් අපිට මේ ආනත තලයක ගැටලුවක් හදන්න දෙද්දී අපි කළ යුතු දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ පාදය 4යි මීටර් මේක 3යි මීටර් මෙන්න මේ කෝණය තීටා. දරුවනේ අපි දැන් මේකේ අපිට කෝණ කිසිම දෙයක් දීලා නැහැ. දැන් අපිට කිසිම කෝණයක් දීලා නැත්නම් අපි විසින් මේ පාදවල තියෙන දිග තියෙනවනේ. මේ පාදවල තියෙන දිගවල් ටික ප්‍රයෝජනට අරගෙන කෝණ ටික හදා ගන්න ඕනේ නේද? අපි මේ තියෙන පාදවල දිග පාවිච්චි කරලා කෝණ හදා ගන්න ඕනේ. ඒත් අපි ගත්තොත් එහෙම මෙන්න මේක 4යි මේක 3යි අපිට මෙන්න මෙයාගේ මෙන්න මේ පාද x කියලා ගත්තොත් අපි ඍජු කෝණී ත්‍රිකෝණයක් සාමාන්‍යයෙන් ඇඳ ගන්නවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් අරගෙන දැන් මේක 4යි මේක 3යි නම් මේක 5යි කියලා ඕන කෙනෙකුට තේරෙනවා. පයිතගොරස් ත්‍රිකයක් නෙවෙයි නේද? හරි. හැබැයි එහෙමයි කියලා අපිට එයාගේ එහෙම දාන්න බෑ. අපි මොකද කරන්නේ? ලියනවා ඉහත ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් අපිට ලියන්න පුළුවන් x වර්ගය කියන්නේ කර්ණයේ වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය x වර්ග සමානයි 16 ධන 9 එමන අපිට එනවා මෙන්න මේකේ x සමානයි x වර්ග සමානයි 25යි මේ දෙන්නගේ වර්ගමූලය ගත්තා s සමානයි 5යි මීටර්. එතකොට මට ත්‍රිකෝණයක් ලැබෙනවා මෙන්න මේ ආකාරයට. මෙන්න මේ කෝණය තීටා මේක 4යි මීටර් ඍජු කෝණීය ත්‍රිකෝණයක් 3යි මීටර් මේක 5යි මීටර් මේක 4යි 3යි 5යි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේක මෙයාගේ සම්මුඛ පාදය වැඩිතම බෑවුම එහෙම නැත්නම් දිගම පාදය කර්ණය මෙන්න මේ කර්ණය සහ කෝණය හදන්න දායක වෙලා තියෙන කර්ණයත් එක්ක මේ කෝණය හදන්න දායක වෙලා තියෙන අනිත් පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා.
අපි ප්‍රධාන වශයෙන් ත්‍රිකෝණමිතික අනුපාත 3ක් ගැන කතා කරනවා. ඔබ ඊට පස්සේ එතනින් එහාට තවත් දේවල් කතා කරනවා. අපි කතා කරනවා sin cos සහ tan කියලා අනුපාත තුනක්. ඔබ උසස් පෙළෙන් පස්සේ ඉගෙන ගන්නවා මේ අනුපාත තුනට අමතරව sec cosec සහ cot කියලා තුන් දෙනෙකුත් sec cosec සහ cot කියලා තුන් දෙනෙකුත් ඔබ මෙතනින් පස්සේ උසස් පෙළෙන් පස්සේ ඉගෙන ගන්නවා. එහෙනම් මම ගත්තොත් එහෙම sin කියන්නේ සඳුන් සබන් කහ පාටයි කොළඹ බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. සඳුන් සබන් කහ පාටයි කොළඹ බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා කියලා අපි මේක කෙටියට මතක තියාගන්නවා දරුවෝ. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මේ sin කියන කෙනා සඳුන් සබන් කහ පාටයි. ඒ කියන්නේ 3 බෙදීම 4යි. මෙයාගේ සම්මුඛ පාදයේ 3යි කර්ණය 4යි නේ 5යි නේ. කර්ණය 5යි කොළඹ කොස්නම් බල්ලෝ කළු පාටයි. බල්ලෝ කළු පාටයි. 4 බෙදීම 5යි. කොළඹ බල්ලෝ කළු පාටයි. කොළඹ බල්ලෝ කළු පාටයි. ටැපික් සල්ලි බලෙන් ගත්තා. ටැපික් සල්ලි බලෙන් ගත්තා. 3 බෙදීම 4යි. සඳුන් සබන් කහ පාටයි කොළඹ බල්ලෝ කළු පාටයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ sin theta තියෙන ඕනම තැනකට අපිට sin theta තියෙන ඕනම තැනකට මේක දාන්න පුළුවන් cos theta තියෙන ඕනම තැනකට මෙයාගේ දාන්න පුළුවන් tan theta තියෙන ඕනම අගයකට මෙයාගේ දාන්න හැකියාව තියෙනවා. දැන් මේ ගැටලුවේ අපි පළවෙනියටම මෙන්න මෙයා සුමටයි කියලා හිතලා මෙන්න මේ ආනතලය සුමටයි කියලා හිතාගෙන මෙයාගේ කරන්න පුළුවන් ගණනය කිරීම ටික කරමු බලන්න. දැන් මෙයා සුමටයි නම් දරුවනේ 12යි 200යි θ අපිට එනවා θ ඒ වගේම මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි. ඒ වගේ මෙයාට මේ පැත්තෙන් දෙනවා නිව්ටන් 200ක්. මේක 4යි මීටර් මේක 3යි මීටර්. දැන් මේක මට සුමටයි කියලා උපකල්පනය කරලා ගණනය කිරීම ටික කරමු. දැන් සුමටයි නම් දරුවනේ මෙයාගේ ඝර්ෂණයක් නැහැ. මේක සුමටයි නම් පුතේ මොනවද නැත්තේ මේකේ
ඝර්ෂණයක් නැහැ නේද? මේක සුබටයි නම් පුතාලා ඝර්ෂණයක් නැහැ. එහෙමනම් අපි ඉතිරි බල ටික ලකුණු කරමු බලන්න. දැන් මේ වස්තුවක් තියෙනවා. මේ වස්තුවේ මම ඔන්න බර ලකුණු කරා. දැන් මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි නම් මෙන්න මේ වස්තුවේ බර 120යි නිව්ටන් වෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි නම් බර නිව්ටන් 120ක් වෙනවා. ඒ වගේම තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව අපි මෙන්න මේ ආකාරයට අඳිනවා R කියලා. මෙයාගේ බර ලකුණු කරා අපි 120යි කියලා. මෙන්න මේ තලයට ලම්බකව අපි ලකුණු කරා අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් මම ගත්තොත් මෙන්න මෙයාගේ කෝණ මේක අංශක 90යි ඒ වගේ මේ කෝණේ අංශක 90යි. එහෙනම් මෙන්න මේ කෝණ දෙක එකිනෙක හා සමානයි. ඒ වගේම තමයි මෙන්න මේ මම තිතක් තිබ්බ කෝණයයි මේ කෝණයයි දෙකත් සමානයි. හේතුව මේවා එකිනෙකට මේ ප්‍රතිමුඛව තියෙන කෝණ දෙක. මේකයි දෙක සමානයි මෙයයි ලම්බක නිසා මේ කෝණය 90යි මෙයයි ලම්බක නිසා මේකත් 90. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි මේ කෝණයට මේ කෝණය සමානයි. එතකොට එහෙමනම් මෙයාට මෙයා සමාන නම් මෙයාට මෙයා සමාන නම් මේ කෝණය මේ කෝණයට සමාන විය යුතු වෙනවා. හරි. දැන් මම ගත්තොත් එහෙම දරුවනේ අපිට තියෙනවා මෙන්න මේ 120යි නිව්ටන් කියන බලය. මේ බලය මට මෙහෙම තියාගෙන කිසි දෙයක් කරන්න බෑ. මට ආනත්තල ගැටලු වලදී එක්ක බලයක් ආනත්තලයේ දිගේට එහෙම නැත්නම් ආනත්තලයට ලම්බකව විභේදනය කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි ගත්තොත් බර ක්‍රියාත්මක වෙනවා. මේ බර දන්න කෝණයේ පැත්තට නැමුණොත් මේක 120යි නම් දන්න කෝණයේ පැත්ත මේක දන්න කෝණයේ පැත්තට නැමුණොත් cos 120යි cos θ නේ 120යි cos θ. එහෙනම් මේක වෙනවා 120යි cos θ. ඒ වගේම මෙන්න මේ 120ක් cos θ ගෙන්දලා ආපස්සට අංශක 90ක් කරකුණොත් මේ 120යි cos θ මේ මුල් බලය පාස් කරගෙන ආපස්සට අංශක 90ක් කරකුණොත් මේකට අපි කියනවා 120යි sin θ කියලා. පැහැදිලිද? 120යි sin θ කියලා කියනවා. 120යි දන්න කෝණයේ පැත්තට නැමුණා cos θ ආපස්සට නැමුණා මේක 120යි sin θ. දැන් මම බලමු මේ 120යි cos θ සහ 120යි sin θ ගියා කියලා. sin θ කියන්නේ 3 බෙදීම් 5යි cos θ කියන්නේ 4 බෙදීම් 5යි. sin θ කියලා කියන්නේ මේ sin θ කියලා කියන්නේ 3 බෙදීම් 5යි cos θ කියලා කියන්නේ 4 බෙදීම් 5යි. එන 120යි sin θ. 120යි sin θ කියන්නේ 3 බෙදීම 5. එහෙනම් 5 වරක් 2යි 4යි 3 වරක් 4 12න් 2 එකක් ඉතිරි 3 වරක් 2 6යි 1යි 7යි 72යි නිව්ටන්. එහෙනම් මට එනවා මේ පැත්තට 72යි නිව්ටන්. 120යි sin θ. ඒ වගේම මම මෙතනට ගන්නවා මේ පැත්තට 120යි cos θ
cos theta ගේ අපි හෙව්වා 4 බෙදීම 5යි කියලා ගණනය කරලා තියෙනවා. 120 වැඩි කිරීම 4 බෙදීම 5 එහෙනම් 5 වරක් 24යි 4 වරක් 4 16යි 4 වරක් 2 8යි 9යි 96යි නිව්ටන්. මේක 72යි නිව්ටන් මේක 96යි නිව්ටන්. හරි නම් මම මෙතන දානවා මෙයාගේ වෙනුවට 96යි නිව්ටන් ඒ වගේම 72යි නිව්ටන් කියලා. දැන් මට මේ ගණනය කිරීමේ වැඩක් නැහැ. අපි මේ අගයන් ටික හොයලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ තිබ්බ බලය right අපි දන්නා මෙන්න මේ තිබ්බ බලය අපි දැන් කෑලි දෙකකට විභේදනය කරලා අවසానයි නේ. මෙන්න මෙයා අපි කෑලි දෙකකට විභේදනය කරලා අවසానයි. එහෙනම් මෙයාව අපි රිමූව් කරනවා. වැඩක් නෑ දැන්. හරි. දැන් මම මෙන්න මෙයාගේ චලිතය බැලුවා. මෙන්න මෙයාගේ චලිතය බැලුවොත් උඩ අතර කීයක් තියෙනවද? උඩ අතර 200ක් තියෙනවා. පල්ලෙහා අතර කීයක් තියෙනවද පුතේ? 72ක් තියෙනවා. උඩ අතර 200ක් තියෙනවා. පල්ලෙහා අතර 78ක් තියෙනවා. එහෙමනම් මම මෙන්න මේ 12 kg වස්තුවට මම 12 kg වස්තුව ආනත තලය ඔස්සේ චලනය වේ. ආනත තලය ඔස්සේ චලනය වේ. එහෙනම් මෙන්න මෙහෙම ආනත තලය තියෙනවා. මේ ආනත තලයේ උඩ අතර නිව්ටන් 200ක් තියෙනවා. පහළට 72ක් තියෙනවා. උඩ අතර තියෙනවා වස්තුව මෙහෙම ගමු. මෙන්න මේ උඩ දිශාවට ඉහළ දිශාවට 200යි නිව්ටන් තියෙනවා. මෙන්න මේ පහළ දිශාවට 72යි නිව්ටන් තියෙනවා. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි. එහෙනම් මෙයාගේ මේ පැත්ත ලොකුයි මේ පැත්ත පොඩි. හැබැයි මෙයාගේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනවද දරුවනේ? නෑ මේකේ දර්ශනයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලන්න දැන් මේක ගත්තොත් මේ පැත්තේ බලය ලොකුයි මේ පැත්ත පොඩි. එහෙනම් මේකේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. ඇයි ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මේක සුමට නිසා අපි මෙන්න මෙයාගේ චලනය වන දිශාවට අපි දානවා F සමානයි ma. එහෙනම් මෙයා චලනය වෙන්නේ මේ දිශාවට. F කියන්නේ බලය නෙවෙයි සංප්‍රයුක්ත බලය. එහෙනම් මම අඩු කරනවා 200 ඍණ 72 සමානයි. M කියන්නේ ස්කන්ධය 12යි. A එවනම් මට එනවා 200න් මම අඩු කරනවා 72ක්. 200න් අඩු කරනවා මම 72ක්. ලැබෙනවා 128ක්. මේක 128ක්. 128ක් ලැබෙනවා. 128 සමානයි 12යි.
එහෙනම් මම මෙන්න මේකෙන් මේක බෙදනවා 128 බෙදීම 12 සමානයි a 128 බෙදනවා මම 12න් මට එනවා 10.667ක් මම මේක 10.67යි කියලා ගන්නවා. a සමානයි 10.67යි ms ඍණ 2යි කියලා ගන්නවා. දැන් මම කරේ චලනය වන පැත්ත ලොකුයි අනිත් පැත්ත බලය කුඩායි චලනය වන දිශාවට F සමානයි මේ දැම්. එහෙනම් මං ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුවේ මෙන්න මේ ආනත තලයට ලම්බක බලමේ මෙන්න මේ ලම්බක දිශාවන් ඔස්සේ වස්තුව චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ වස්තුව ආනත තලයට ලම්බක දිශාවන් ඔස්සේ චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. වස්තුව ආනත තලයට ලම්බ දිශා ඔස්සේ චලනය නොවේ. එම නිසා මෙහෙම ගත්තාම ආර් බලය මේ පැත්තට තියෙනවා අනිත් පැත්තට තියෙනවා 96. ද වස්තුව අපි ගත්තාම එහෙනම් මේ පැත්තට හෝ මේ පැත්තට චලනය වෙන්නේ නැහැ. මම R ගේ බලය ධන විදිහට ගන්නවා. ඊට විරුද්ධ දිශාව ඍණ විදිහට ගන්නවා. එතකොට මට එනවා මෙහෙම ගත්තාම R ඍණ 96 සමානයි 0යි R සමානයි 96යි නිව්ටන් වෙනවා. R ඍණ 96 සමානයි 0යි R සමානයි නිව්ටන් 96ක් වෙනවා. දැන් අපි මේ ගණනය කරලා බැලුවේ දරුවනේ උපකල්පනයක් කරා අපි මේ ගැටලු දෙන්න පුළුවන් පළවෙනි ආකාරය තමයි සුමටන අදාළ පෘෂ්ඨ ටික සුමට අවස්ථාව. හරි සුමටයි කියලා දෙන්න පුළුවන්. දැන් අපිට මේ වගේ රූපයක්ම දීලා ගැටලුවක් දෙන්න පුළුවන් ඊළඟ ආකාරය තමයි මෙන්න මේ පද්ධතිය මෙන්න මේ වස්තුව සමතුලිතයි කියලා. අදාළ වස්තුව සමතුලිතයි කියලා දෙන්නත් හැකියාව තියෙනවා. අපි බලමු දැන් මේ වස්තුවක් අපිට සමතුලිතයි කියලා දුන්නොත් අපි කොහොමද කරන්නේ කියලා. හරි මේ විදිහට තියෙනවා. දැන් අපි මේක සුමටන දැන් බලමු මෙන්න මේක
අපි මේ 200 ඇද කරලා බලමුනේ. රයිට්. අපිට දැන් මෙන්න මේ 200 ආනත්තලයට සමාන්තර වුණ දුන්නේ. අපි බලමු මේ 200 මෙන්න මේ පොළවට සමාන්තර දුන්නොත් ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. මෙන්න මේ නිව්ටන් 200 කියන කෙනා පොළවට සමාන්තර දුන්නොත් කොහොමද අපි ගැටලුවක් විසඳන්නේ කියලා පොඩ්ඩක් බලමු. ගැටලුවක් ගත්තොත් පොළවට සමාන්තරව අපි මේ ආකාරයට නිව්ටන් 200ක් යොදනවා. මේ පෘෂ්ඨයේ සුමටයි කියලා හිතනවා. දැන් කොහොමද ගණනය කරන්නේ? හරි. මේ අතර 200ක් යොදනවා, මේක 12යි කියලා දීලා තියෙනවා. මේ පෘෂ්ඨයේ සුමටයි, එහෙනම් ඝර්ෂණයක්. බලන්න අපි මේක කිලෝග්‍රෑම් 12යි. මේක අතර අපි ඉස්සරලා ඔහොම තිබ්බේ. අපි දැන් පොළවට සමාන්තරව මෙහෙම මේ අතර බලයක් දෙනවා. මේක කිලෝග්‍රෑම් 12යි නම් 120යි නිව්ටන්. ඒ වගේම මෙහාගේ මෙන්න මේ තලයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. දැන් ඔන්න හොඳ තැනකට අපි ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේක තීටා නම් මේක මොකද වෙන්නේ? තීටා. එතකොට
මෙන්න මේ කෝණය කීයද වෙන්නේ? මේක තීටා මේ අපි බලමු. දැන් මට හොයන්න තියෙනවා. මෙහෙම ඉරක් තියෙනවා. මෙහෙම තියෙනවා. මේක තීටා මේක 90යි. එහෙනම් මෙන්න මේ කෝණය. අපි දන්නවා මේ සරල රේඛාවක් දිගේ කෝණවල එකතුව අංශක 180යි. මෙන්න මේ සරල රේඛාවක් දිගේ කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මම මේ කෝණය x කියලා ගන්නවා. මෙන්න මේ කෝණ තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ. හේතුව මේක සරල රේඛා. එතකොට x ධන 90 ධන තීටා. එතකොට මේ පැත්තට 90 180 ඍණ 90 සමානයි x ධන තීටා. තීටා මේ පැත්තට යනවා 90 ඍණ තීටා සමානයි 90 ඍණ තීටා සමානයි x. පැහැදිලි. එවනම් මෙන්න මේ x ගියාගේ වෙනවා කීයද? මේ කෝණය 90 ඍණ තීටා. හරි. අපි දන්නවා මේ බලන්න මේ ගණනය කිරීම කරපෙන්නේ. මේක තීටා මේක 90යි නම් මේක 90 ඍණ තීටා. අපි සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන තියෙනවා sin 90 ඍණ තීටා සමානයි cos තීටා cos 90 ඍණ තීටා සමානයි sin තීටා. sin 90 ඍණ තීටා සමානයි cos තීටා cos 90 ඍණ තීටා සමානයි sin තීටා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මම ගත්තොත් එහෙම මේකත් සුමටයි මේකත් සුමටයි මම මේකේ තියෙන බල ටික විභේදනය කරන්න යන්නේ. මේක 200යි මෙන්න මේ 200 දන්න කෝණයේ පැත්තට නැමෙනවා 200යි cos 90 ඍණ තීටා. ඒ වගේම මේක මේ 200යි cos 90 ඍණ තීටා මේක නම් ඊට ලම්බ කෝණ නැමෙනවා 200යි sin 90 ඍණ තීටා කියලා. බලන්න මේක 200 නම් දන්න කෝණයේ පැත්තට නැමෙනවා 200 cos 90 ඍණ තීටා කියලා. ආපස්සට අංශක 90කින් නැමෙනවා 200 sin 90 ඍණ තීටා කියලා. එහෙනම් මේ
මේ අතර එනවා 200 දන්න කෝණය පැත්තට cos 90 ඍණ θ ආපස්සට 200 sin 90 ඍණ θ 200 cos 90 ඍණ θ 200 sin 90 ඍණ θ. එතකොට මේක 120යි cos θ මේක 120යි cos θ ආපස්සට 120යි sin θ. දෙසීයයි කොස් 90 ඍණ θ 200යි sin 90 ඍණ θ 120යි cos θ 120යි sin θ. දැන් මම මේ 200 සහ මේ බල දෙක අයින් කරත් දැන් මේකේ තියෙන බල ටිකක් අංජ බජල් අපිට මේ අතර තියෙනවා 200යි sin 90 ඍණ θ මේ අතර 120යි sin θ. දැන් බලන්නකෝ. දැන් මෙන්න මේ පහළට තියෙනවා 200යි sin 90 ඍණ θ. පහළට ඉහළට තියෙනවා 200යි sin 90 ඍණ θ මේ අතර. මේ පැත්තට තියෙනවා 120යි sin θ. නේ. 120යි sin θ. එතකොට පල්ලෙහාට තියෙනවා 120යි cos θ උඩ අතට r උඩ අතට r පල්ලෙහාට 200යි cos 90 ඍණ θ මේ පල්ලෙහාට 200යි cos 90 ඍණ θ. පල්ලෙහාට 200යි cos 90 ඍණ θ. මේ බල තමයි දැන් තියෙන්නේ. හරි. එතකොට මට මේවා හදන්න පුළුවන් 200යි sin 90 ඍණ θ කියන්නේ sin 90 ඍණ θ. සමානයි cos θ.
cos අනුවරින තීට සමානයි sin තීට. එවනම් 200යි sin අනුවරින තීට. මම මෙන්න මේ අනුවරින තීට කියන එක මහනවා. sin අනුවරින තීට කියන එකට දානවා මම. sin අනුවරින තීට කියන එකට දානවා මම cos තීට. ඒ වගේම මෙතන cos අනුවරින තීට කියන එකේ අපිට දාන්න පුළුවන් 200යි cos අනුවරින තීට කියන එක sin තීට. 200යි cos අනුවරින තීට කියන එක 200යි sin තීට කියලා අපිට මේ ආකාරයට සකසා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. මේ බල තමයි තියෙන්නේ. එතකොට බලමු මේවට අගයන් දාලා. sin තීට තියෙන තැන් වලට sin තීට කියලා කියන්නේ 3 බෙදීම 5යි. sin තීට කියලා කියන්නේ 3 බෙදීම 5යි. තුන බෙදීම 5යි. cos තීට කියලා කියන්නේ දැන් බලන්න මෙන්න මෙයාගේ cos තීට කියලා කියන්නේ 4 බෙදීම 5යි. cos තීට කියලා කියන්නේ cos තීට කියලා කියන්නේ 4 බෙදීම 5යි. එහෙනම් මේ අගයන් ටික සුළු කරොත් අපි මේ ටික අලුත් රූපයකට ගත්තොත් හොඳයි. දැන් මම අදියර දෙක තුනක් ගත්තේ නැති නිසා ආයෙත් ඔන්න බලමු උත්සාහ කරමු බලන්න. 5 වරක් 2යි 20ට 5 වරක් 4යි. 24 වරක් 4 කියන්නේ 96යි නිව්ටන්. එහෙනම් 5 වරක් 4යි 40යි 4 වරක් 4 16යි ඒ කියන්නේ 160යි නිව්ටන්. 160යි නිව්ටන්. එතකොට මේක 96යි නිව්ටන්. 5 වරක් 40 4 වරක් 3 12යි. 120යි. පස් වරක් 2යි 4යි. 24 වරක් 3. හැත්ත දෙකයි නිව්ටන්.
දැන් අපි මෙයා ගත්තට පස්සේ මෙයාගේ 120යි නිව්ටන් තියෙනවා 96ක් තියෙනවා. මේ පැත්තට 72යි මේ පැත්තට 160යි. හරි. දැන් මෙයා සුමටයිනේ. මෙයා සුමට නම් දරුවනේ මෙයා කොහාටවත් චලනයක් වෙන්නේ නැහැ. මෙයා සුමටයිනේ. මෙයා සුමට නම් මෙයා කොහාටවත් චලනයක් වෙන්නේ එහෙමද නැත්තම් චලනය වෙනවද? රයිට්. පටල ගන්නපුවා හොඳට කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. පුතේ සුමටයි නම් ඝර්ෂණයක් නැහැ නේද? සුමටයි නම් ඝර්ෂණයක් නැහැ. ඝර්ෂණයක් නැත්තම් වස්තුව චලනය වෙනවා. සුමටයි නම් ඝර්ෂණයක් නැහැ. ඝර්ෂණයක් නැත්තම් බාහිර බලයක් යොදවුසෙන් වස්තුව චලනය වෙනවා. මේක සුමට වෙලාවේ උඩාතර නිව්ටන් 160යි පල්ලෙහාට 72යි. එහෙනම් මෙන්න මේ වස්තුව චලනය වෙන්නේ උඩාතර චලනය වෙන්නේ මේ. මෙන්න මේ වස්තුව මෙන්න මෙහෙම උඩාතර චලනය විය යුතු වෙනවා. එහෙනම් අප බලමු දොළහයි kg වස්තුව දැන් මේක ලොකුයි මේක පොඩි ඒ නිසා මේ ලොකු බලයෙන් දිශාවට චලන වස්තුව ආනත තලයේ දිගේ ආනත තලය දිගේ ඉහළට චලනය වේ. දැන් මේක ඉහළට චලනය වෙන්නේ. එහෙනම් චලනය වෙන දිශාව දන්න විරුද්ධ දිශාව ඍණ. දැන් මෙන්න මේ වස්තුව ගත්තොත් 160 ලොකුයි 72 පොඩි නිසා මෙන්න මේ 160 පැත්තට මේ වස්තුව චලනය වෙගෙන යනවා. එහෙනම් චලනය වෙන දිශාව අපි ගත්තොත් චලනය වෙන දිශාව දන විරුද්ධ දිශාව ඍණ. චලනය වෙන දිශාවට අපි දානවා F සමානයි MA මේ දිශාවට චලනය වෙන්නේ. එහෙනම් F වෙනවා 160 ඍණ 72ක් සමානයි M කියන්නේ 12A 88යි 88 සමානයි 12A 88 බෙදීම 12 සමානයි A. එවන අපි A ගිය හොයමු 88 බෙදීම 12 අපිට 7.3ක් විතරනේ. අපිට A ගිය ආවා 7.3 නිව්ටන් කියලා. ඒ වගේම තමයි දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුව මෙහෙම චලනය වුණාට දරුවනේ මෙන්න මේ දිශාව ඔස්සේ චලනය වුණාට මෙයා මේ අතරවත් චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආනත් තලයට ලම්බක දිශාවන් ඔස්සේ මෙයා චලනය වෙන්නේ නැහැ. මේ ආනත් තලයට ලම්බක දිශාව ඔස්සේ මේක චලනය වෙන්නේ නැහැ. එතකොට ලියන්න පුළුවන්. දැන් ඔය වස්තුව අපි ත්වරණය හොයාගත්ත ඉහළට චලනය වෙද්දී එතකොට මෙන්න මේ බල ටික R 120යි 96යි. දැන් මෙන්න මෙහෙම ආනත් තලයේ තියෙනවා.
R ඒ වගේම අනිත් පැත්තකට තිබ්බ බල 96 සහ 120 R හරක 96 මේක 120යි 120 නිව්ටන්. දැන් මෙන්න මේ වස්තුව මෙන්න මේ ආනතලයේ දිගේ යනවා මිසක් මේ වස්තුව මෙහෙම චලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වස්තුව මෙන්න මෙහෙම ආනතලයේ දිගේ යනවා මිසක් මේ වස්තුව මෙන්න මෙහෙම චලනය වීමක් කිසිම ආකාරයකට දක්නට ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ බලවල VGI බිඳුවකට සමාන වෙන්න ඕන. අපි ගත්තොත් එහෙම R ඍණ 96 ඍණ 120 සමානයි බිඳුවයි. අපි මෙන්න මේ වස්තුව 12 kg වස්තුව චලනය නොවන නිසා R සමානයි හරි. මේක තමයි මේ හසුරෙන් කරන්න පුළුවන් ගණනය කිරීම. හරි බලමු. දැන් එතකොට අපිට 88 බෙදනවා 12න් 7.33ක් එනවා. හරි. එතකොට හරි. දැන් අපිට මෙන්න මේ තොරණය හොයාගත්තා. ඒ වගේම තමයි අපිට හැකියාව තියෙනවා මෙන්න මේ බල R 120 සහ 96 R විතරක් ධන බලයක් මේ අභිලම්බ මෙන්න මේ ආනත් තලයට ලම්බකව R තියෙනවා 120 සහ 96 අනිත් පැත්තට තියෙනවා මේ දිශාවට තියෙනවා R ඒ වගේම විරුද්ධ දිශාවන්ට තියෙනවා 120 සහ 96 බලන්න R කියන ධන බලයක් ඍණ මට ලියන්න පුළුවන් වස්තුව ආනත තලයට වස්තුව
ආනත තලයට ලම්බව චලනය නොවන නිසා එය ආනත තලයට ලම්බ දිශාව ඔස්සේ ලම්බ දිශාව ඔස්සේ සමතුලිතය R එනවා 96 120 R එන 120 96 සමානයි බිඳුවයි R සමානයි 120 ධන 96 R සමානයි 120 ධන 96 එහෙනම් අපි ගත්තොත් එනවා 120 ධන 96 216ක් එනවා R සමානයි 216යි නිව්ටන් වෙනවා. දැන් මේ ගත්තේ මේ අවස්ථා දෙකම අපි ගණනය කරේ දරුවනේ ඝර්ෂණ බලයක් ගන්නේ නැතුව. තේරෙනවද? මේ අවස්ථා දෙකේම අපි ඝර්ෂණ බලයක් පිළිබඳව සැලකීමක් දැක්කේ නැහැ. ඉස්සර 200ක් මෙහෙම දීලා බැලුවා 200ක් මෙහෙම දුන්නා. හැබැයි මේ අවස්ථා දෙකේම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වුණේ නැහැ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි ආනත තලයට සමාන්තරව ආනත තලයට සමාන්තරව ආනත තලයට සමාන්තරව 200යි නිව්ටන් දීලා මෙයාගේ mu k ගියාගේ දශම එකක් වගේ දශම එකක් වගේ අගයක් දීලා තියෙනවා. මේ පෘෂ්ඨය රළුයි. මෙන්න මේ පද්ධතිය මෙන්න මේ වස්තුව චලනය වෙනවා. මේ ටික මම ලියන්නම් වෙනවා. මේකේ මම දශම දෙකක් විතරම දාන්නකෝ බලන්න. දශම දෙකයි. මේ පෘෂ්ඨය රළුයි. වස්තුව චලනය වේ. වස්තුව චලනය වෙනවා. පැහැදිලිද? වස්තුව චලනය වෙනවා. mu k කියගේ දශම දෙකයි පෘෂ්ඨය රළුයි වස්තුව චලනයට භාජනය වෙනවා. එහෙමනම් මම මෙන්න මේකේ sin cos tan අගයන් හොයාගත්තා. මේවා මම කිහිප වතාවක් ගණනයට ලක් කරපු නිසා අය පාරක් ගණනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. බලමු. මේ ටික අපි ඉවත් කරලා දාමු. දැන් සාමාන්‍යයෙන් මේ ගණන් ගොඩාක් වෙලාවට දීර්ඝයි, ඊටාම දීර්ඝයි දරුවෝ. මේවා මේ දීර්ඝ භාවය ඔයාලගෙන් දුරස් කරන්න ගොඩක් වෙලාවට මේවා ව්‍යුහගතයට දානවා.
ව්‍යුහගතයට දැම්මහම ඔබෙන් මේවා අපි මේ ගැටලුවේ දැන් අපිට ගානේ අපි හදන්ඩ පදනම් කරගත්තා. මෙන්න මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක්. මේ වස්තුව චලනය වෙනවා. මෙයාගේ මියුකේගියගේ 0.2 කියලා අපි කතා කරනවා. 12,200යි. එතකොට මේක තීටා. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි. අපි මෙයාට සමාන්තරව දෙනවා මේ වෙලාවේ නිව්ටන් 200ක්. මේ පෘෂ්ඨය රළුයි කිව්වා අපි. මියුකේ 0.2යි චලනය වෙනවා. හරි 200 නිව්ටන්. එහෙනම් බලමු මෙන්න මෙයාගේ ක්‍රියාත්මක වෙන බල මොනවද තියෙන්නේ. අපි ගත්තොත් එහෙම මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට 120යි නිව්ටන්. ඒ වගේම මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා මේ ආකාරයට. මේක R. අභිලම්බ ප්‍රතික්‍රියාව R. එතකොට දැන් මම ගත්තොත් එහෙම මේක රළුයි. හැබැයි මම චලනය වන දිශාව දරුවෝ හොයාගෙන හිටියොත් තමයි මට පුළුවන් වෙන්නේ මෙයාගේ ඝර්ෂණයේ දිශාව තීරණය කරන්න. මට මෙන්න මේ වස්තුව චලනය වන දිශාව හොයාගෙන හිටියොත් තමයි මට හැකියාව ලැබෙන්නේ මෙයාගේ ඝර්ෂණයේ දිශාව තීරණය කරන්න. එහෙමනම් මේක තීටා නම් මේක තීටා තමයි. මේක 120යි න 120යි cos තීටා. මේ දිශාවට දැන් බලන්න මේ ආකාරයට තියෙනවා. එතකොට 120යි cos 30යි අපි රක්ත වර්ණය ගමු. එහෙනම් මේ පැත්තට 120යි sin 30යි. මම මේක චුට්ටක් මේ බලය උඩින් තියා ගන්නන්නේ. හරි.
120යි cos 30යි මේ පැත්ත 120යි sin 30යි. මට දැන් මේ 120 කියන බලය කිසිම ප්‍රයෝජනයක් නැති බලයක්. මම මේ බලය ඉවත් කරනවා. θ ගෙන් දැන් වැඩකුත් නැහැ. දැන් මේ පැත්තට 200ක් තියෙනවා මේ පැත්තට 120යි sin 30යි. අපි 120 sin θ නේ. 120යි sin 30යි නේ මේක 120 sin θ. अब බලමු sin θ කියන්නේ. sin θ කියන්නේ 3 බෙදීම් 5යි. sin θ කියන්නේ 3 බෙදීම් 5. sin θ කියන්නේ මේ sin θ කියන්නේ මේ θ කියන එක සම්පූර්ණයෙන්ම කළා මට ලියන්න පුළුවන් 3 බෙදීම 5යි. cos θ කියන එක මකලා ලියන්න පුළුවන් මට cos θ ගාගේ අපි කලින් ගන්නේ කරා 4 බෙදීම 5යි. එහෙනම් 5 වරක් 2යි 20ට 5 වරක් 4යි. එහෙනම් මේ පැත්තට යනවා කීයද 4 වරක් 12න් 2 3 වරක් 3යි 7යි. 72යි නිව්ටන්. උඩ අතර 200යි පල්ලෙහා අතර 72යි. අතන මට මෙතන ගත්තොත් එහෙම 24යි මේක 96යි. අපි ගත්තොත් එහෙම තමයි මෙයාගේ උඩ අතර 200යි පල්ලෙහාට 72යි. එබට මේ වස්තුව චලනය වෙන්න ඕනේ කොහොමද? උඩට 72යි පල්ලෙහාට 72 උඩට 200යි. 200 පැත්ත ලොකුයි නේද? එහෙනම් මෙන්න මේ වස්තුව චලනය විය යුත්තේ ඉහළට. එහෙනම් වස්තුවක් චලනය වන හෝ චලනය වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ දිශාවට හටගත යුතුයි කවුද පුතේ? ඝර්ෂණය. එහෙනම් මෙයා චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ පැත්තට නේද? මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ දිශාවට. ඝර්ෂණය ඊට විරුද්ධ දිශාවට. එහෙනම් මේකේ ඝර්ෂණය කීයද වෙන්නේ? FK. මට මේ FK හොයන්න ඉස්සරලා R හොයාගත්තොත් FK හොයා ගන්න පුළුවන්. අපි R ගියගේ හොයමු බලන්න. මෙන්න මේ වස්තුව මෙන්න මේ 12 kg ආනතලයට ලම්බකව සහ ප්‍රතිවිරුද්ධව තියෙන බලවල IQ ශූන්‍යයි. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ ආනතලයට ලම්බක සහ විරුද්ධ අතර මේක චලනය වෙන්නේ. මේක ආනතලයේ මේ ලම්බ දිශාවට හෝ විරුද්ධ දිශාවට චලනය වෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් R ඍණ 96 සමානයි 0යි R සමානයි නිව්ටන් 96යි කියලා. R ඍණ 96 සමානයි 0යි R සමානයි නිව්ටන් 96යි කියලා අපිට ලිවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ FK එක අපිට හොයන්න පුළුවන්. FK සමානයි μk වතාවක් R. අපි දන්නා μk ගියගේ 0.2යි R ගියනේ 96 FK. එහෙනම් 0.2 වැඩි කරන අපි 96යි.
19.2. FK ගිය මෙන්න මේ FK ගිය 19.2. මේ වගේ 19.2. එහෙමනම් මට මෙන්න මේ වස්තුවේ ත්වරණය හොයන්න පුළුවන්. මේ වස්තුව චලනය වෙන්නේ මේ දිශාවට. වස්තුවක් යම්කිසි දිශාවකට චලනය වෙනවා නම් අපිට පුළුවන් මොකද්ද? FK සමානයි μk වතාවක් r දාලා ගැටලුව විසඳන්න. මම මේ පැත්තට ගන්නම්. වස්තුව ආනත තලයට සමාන්තරව වස්තුව ආනත තලයට සමාන්තරව ඉහළට ගමන් කරනවා. නැත්නම් ආනත තලයේ දිගේ ඉහළට ගමන් කරනවා කියලා කියන්න පුළුවන්. එම නිසා අපි F සමානයි ma දානවා. අපි මේ ආනත තලයේ ඔස්සේ මෙහෙම තියෙනවා. අපිට තියෙනවා වස්තුවක් මේක 12යි kg උඩට 200යි පල්ලෙහාට 72යි උඩට 200යි පල්ලෙහාට 72යි පල්ලෙහාට 19.2යි උඩට 200යි පල්ලෙහාට 72යි පල්ලෙහාට 19.2යි. හරි. එහෙනම් අපි චලනයේ වෙන දිශාවට F සමානයි E දානවා මෙන්න මේ දිශාවට. F වෙන්නේ චලනයේ වදින දිශාවට තියෙන බල ධන බල. ඊට විරුද්ධ දිශාවට තියෙන බල දෙක ඍණ බල. එහෙනම් 200 ඍණ 72 ඍණ 19.2 සමානයි m කියන්නේ 12යි a. එහෙනම් 200 ඍණ 72 ඍණ 19.2. අපිට එනවා 108යි මාට මේක බෙදනවා 12යි. 9.06. දැන් අපි බලමු මේ ගැටලු රටාවේ ඉන්න පුළුවන් අමාරුම ගැටලු ආකාරය තමයි අපි පොළවට සමාන්තර පොළවට සමාන්තර මේ ආනත් තලයට සමාන්තරව නෙමෙයි පොළවට සමාන්තරව අපි බලයක් දීලා බලමු. හරි. මොකද වෙන්නේ කියලා.
මේ ආකාරයට එන්න පුළුවන්. අන්තිම ගැටලු රටාවත් අපි සාකච්ඡා කරමු. මේක නිව්ටන් 200යි. මේ 200 නිකම් මේක නිව්ටන් 200යි. මේක නිව්ටන් 200ක් අපි දීලා බලමු. දැන් අපි ගත්තොත් එහෙම මේක 12 කිලෝග්‍රෑම්, මේක නිව්ටන් 200යි. රළුයි වස්තුව චලනය වෙනවා. බලමු අපි. 200යි 12යි. එහෙනම් ඔන්න අපි කියපු විදිහට රළුයි වස්තුව චලනය වෙනවා. මෙන්න මේ අතර 200ක් දෙන්නේ. θ මේ ගුරුත්ව කේන්ද්‍රය දෙසට 200යි නිව්ටන් දෙනවා. එතකොට දැන් මේක ගත්තාම මේක 12 කිලෝග්‍රෑම්. අපි දන්නවා අනිවාර්යෙන්ම බර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අභිලම්බ ප්‍රතික්‍රියාව ආර් ක්‍රියාත්මක වෙනවා. මේක තීට නම් මේක තීටා වෙනවා. මේක 12යි නම් 120යි. මේක 120යි cos theta. අනිත් පැත්තට 120යි මේ පැත්තට ගත්තොත් sin theta. එකසේ විස්සයි කොස්තීට අනි පැ 120යි sin theta. දැන් මං ගත්තොත් මෙන්න මේ කෝණය, මෙන්න මේ කෝණය, මේක තීට, මේක 90යි. තීට මේක 90යි. එහෙමනම් මෙන්න මේ කෝණය මතකද මං කිව්වා මෙහෙම
අපි ගත්තොත් රේඛාවක් තීටා මේක 90යි නම් මේක x කියලා ගත්තොත් තීටා 90 මේක x කියලා ගත්තොත් මේක මේ තුන් දෙනාගේ එකතු වූ දේ 180ක් වෙන්න ඕනේ. 180 සමානයි x ධන 90 ධන තීටා 180 සමානයි x ධන 90 ධන තීටා. එහෙනම් මේ පැත්තට 90 එනවා. මේ පැත්තට තීටා එනවා. 180 ඍණ 90 ඍණ තීටා සමානයි x 180 න් 90ක් කියන්නේ 90 90 ඍණ තීටා සමානයි x. එහෙනම් මේ x කියන්නේ 90 ඍණ තීටා. මෙන්න මේ x කියලා කියන්නේ 90 ඍණ තීටා. එහෙමනම් මේ නිව්ටන් 200 මම පොඩ්ඩක් උස්සන්න. ඒක පාත් කරනවා නැත්නම් හරි. දැන් මෙන්න මේක 200යි. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය 90 ඍණ තීටා. එහෙනම් මේක මේ පැත්තට නැමුවොත් 200 Taman දන්න පැත්තට නැමුවොත් 200යි දන්න කෝණයේ පැත්තට cos 90 ඍණ තීටා 200යි 200 cos 90 ඍණ තීටා ඊතලේ පල්ලෙහාට එන්නේ. දෙසීයයි cos 90 ඍණ තීටා ඒ වගේම 200යි cos 90 ඍණ තීටා අනිත් පැත්තට 200යි sin 90 ඍණ තීටා. මේ පැත්තට දෙසීයයි sin 90 ඍණ තීටා. 200යි මේ පැත්තට cos 90 ඍණ තීටා අනිත් පැත්තට sin 90 ඍණ තීටා. දන්න කෝණයේ පැත්තට cos අනිත් පැත්තට sin. මේක තීටා නම් මේක 90යි නම් මේක 90 ඍණ තීටා. මෙතන මේක වැඩක් නෑ. දැන් දැන් මේ 120 වැඩකුත් නෑ. මේ 120 දෙකට කැඩුවේ. එතකොට 200යි sin 90 ඍණ තීටා 200යි cos 90 ඍණ තීටා 200යි cos 90 ඍණ තීටා කියන්නේ
දෙසීයයි කොස් අනුවරණ තීට කියන්නේ දෙසීයයි කොස් අනුවරණ තීට කියන්න සයින්තීට සයින් අනුවරණ තීට කියලා කියන්නේ කොස්තීට සයින් අනුවරණ තීට කියලා කියන්නේ කොස්තීට දැන් අපි ගත්තොත් එහෙම කොස්තීට සයින්තීට ආගයන් අපි ආදේශ කරම් බාන්න සයින්තීටගෙන 3/5යි කොස්තීටගෙන 4/5යි කොස්තීට කියලා කියන්නේ 4/5යි සයින්තීට කියලා කියන්නේ 3/5යි එතකොට අපි ගත්තොත් එහෙම පස්වරක් 4යි 4ක් 4 16යි ඒ කියන්නේ මේ පැත්තට 160යි නිව්ටන් පස්වරක් 2යි 4 3 72යි නිව්ටන් ඒ වගේම 24 වරක් 4යි කියන්නේ 96යි නිව්ටන් මේ බලයන් තමයි මෙයා මත ක්‍රියාත්මක වෙන බලය දෙසීයයි හතරක් 312යි පල්ලෙහාට 120ක් 120ක් එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ වැඩකුත් නැහැ හරි දැන් මෙන්න මේ බල ටිකට මම මේක සරල කරගත්තා දැන් උඩට තියෙනවා 160ක් පල්ලෙහාට තියෙනවා 72ක් හරි එහෙනම් මේ උඩට තියෙන බලය මේ ආනතලයේ දිගේ උඩට තියෙන බලය 160යි පල්ලෙහාට තියෙන 72ක් මේ දෙනාගේ ලොකු කවුද දරුවනේ උඩට 160යි පල්ලෙහාට 72යි 160 ලොකුයි නේ එහෙනම් මෙයා චලනයේ උත්සාහ කරන උඩ අතට මෙන්න මේ වස්තුව චලනයට උත්සාහ කරන උඩ අතට එහෙනම් මීට විරුද්ධ දිශාවට හට ගන්නවා ඝර්ෂණය මේ චලනය වෙන කෙනෙක් FK දැන් මට මෙන්න මේ තියෙන බල ආනත්තලයට ලම්බක දිශාව ඔස්සේ මේ වස්තුව චලනය වෙන්නේ නැහනේ ආනත්තලයට මෙන්න මේ ලම්බක දිශාව ඔස්සේ මේ වස්තුව චලනය වෙන්නේ නැහනේ දරුවනේ එහෙමනම් මට හැකියාව තියෙනවා වස්තුව ආනත තලයට ලම්බ දිශාව ඔස්සේ චලනය නොවේ එම නිසා ආනත් තලයට මේ ලම්බක බල හා
ඊට විරුද්ධ දිශාවේ බල සමාන වෙන්න ඕන බිඳුවට. එහෙමනම් ආනත් තලයේදී ආර්ග්‍ය දිශාවට තියෙන බල මම ගන්නවා ධන බල කියලා. එහෙනම් මේ ඊතලයේ ආර්ග්‍ය දිශාවට තිබු ධන බල මේක ඍණ බලයක් මේක ඍණ බලයක්. R ඍණ 120 ඍණ 96. R ඍණ 120 ඍණ 96 සමානයි බිඳුවයි. දෙසිය දාසය. R සමානයි 216. එතකොට අපි ගත්තොත් එහෙම R ගියගේ 216යි නම් FK සමානයි mu k වතාවක් R. එහෙනම් FK සමානයි 0.2 වතාවක් R ගියගේ 216යි. එහෙනම් අපි 216 වැඩි කරමු 0.2. අපිට එනවා 43.2. FK එනවා 43.2 නිව්ටන්. එතකොට මෙන්න මේ 12 kg වස්තුව ආනත් තලයේ දිගේ ඉහළට යන්න ඕනේ. වස්තුව ආනත තලය දිගේ යා යුතුය. හරි. එතකොට මේකේ පල්ලෙහාට තියෙනවා පල්ලෙහාට තියෙන අදරුවනේ. මෙන්න මේක දිගේ පල්ලෙහාට තියෙනවා 43.2යි. දෙකයි නිව්ටන්. ඒ වගේම එකසිය 8.72යි. දැන් මේක මේ 12 kg වස්තුවට අපිට හැකියාව තියෙනවා මේක ආනත් තලයේ දිගේ ඉහළට ගමන් කරන නිසා ආනත තලය දිගේ වස්තුව නිසා වස්තුවට අපි F සමානයි
MA දාමු. එහෙනම් F ගියා කියනවා 160 ඍණ 72 ඍණ 43.2 43. M කියන්නේ 12යි. එකසියට ඍණ 72 ඍණ 44.8යි. දොළහයි. එහෙනම් දරුවනේ අපි අවසාන වශයෙන් මෙයාගේ A හොයන්න 44.8 12 බෙදමු. 3.733. MS ඍණ දෙක සමානයි. පැහැදිලි මං හිතන්නේ. අපි මීළඟ වීඩියෝවෙන් තවත් මේ වගේම ගැටලුවකට යොමු වෙලා මේ ටික ටිකක් වේගයෙන් කරගෙන යන්න උත්සාහ කරමු.